समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मन् मुनिराजस् सुनन्तु सग्मुक्तधम् धम्मत् सवन कालो अयन् बधन्ता धम्मत् सवन कालो अयन् बधन्ता धम्मत् सवन कालो अयन् बधन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස වසරක් මුළුල්ලේ සිට අපි සාකච්ඡා කරමින් ආපු සාකච්ඡා මාලාව තුළ අද දවසේ අපි සාකච්ඡාව සිද්ධ කරන්නටයි සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරලා ලෝක සත්වයන්ට ලෝක සංඥාව අවබෝධ කරගන්නට මාර්ගයේ ප්‍රතිපදාව විවර කළා. අපි ජීවිතේ ගත කරනකොට ජීවත් වෙනකොට අපි හැමෝටම කුමන ආගමක වුණත් කුමන මතවාදයක වුණත් කුමන දෘෂ්ටියක හිටියත් ඒ හැමෝටම තියෙනවා සක්කාය දිට්ඨිය කියන එක. සක්කාය දිට්ඨියට අහු වෙන්නේ නැති කිසිම දෘෂ්ටියක් ලෝකේ පවතින්න පුළුවන් කමක් නැහැ. අපි ගත්තොත් සක්කාය දිට්ඨිය ප්‍රධාන කරලා ඒ සක්කාය දිට්ඨිය යටතට අනිත් සියලු අන්‍ය ලබ්ධි සියල්ලම වැටෙනවා. මොකද සක්කාය දිට්ඨියෙන් තොරව ලෝකේ තව දෘෂ්ටියකට වැටෙන්න පුළුවන් කමක් නැහැ. සක්කාය දිට්ඨිය ඉක්මවපු තැනක තව දෘෂ්ටියකට එයා වැටෙන්නේ නැහැ. දෘෂ්ටි ඉක්මවන මාර්ගයකට ප්‍රතිපදාවකට පැමිණෙනවා. එතකොට බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි සක්කාය දිට්ඨිය දුරු වෙනකොට දරාගත් යම් දෘෂ්ටියක් තියෙනවා නම් යම් ලබ්ධියක් තියෙනවා නම් යම් මතවාදයක් තියෙනවා නම් ඒ සියලු දෘෂ්ටි මතවාද ලබ්ධීන් ඉක්මවනවා. ඒ නිසා සියලු ලෝක සියලු සත්වයන්ටම සියලු දෘෂ්ටීන් ඉක්මවන ප්‍රතිපදාවක් විදිහට අපිට බුදුදහම පෙන්වන්නට පුළුවන්කම තියෙනවා. අපි අපේ ශාස්ත්‍ර ගෞරවයෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදිලා දන් පින් දීලා පින් දහම් කරගෙන ඒ සත් කටයුතු සිද්ධ කරගෙන යනවා. නමුත් මේ ජීවිතය තුළ එහෙම නොපැහැදුණු කෙනෙක් ඉන්නට පුළුවන්කම තියෙනවා. නමුත් ඒ කෙනාට ධර්මය අවබෝධයටපත් වෙලා ධර්මය තුලින් බුදුන් දකින්නට හැකියාවක් ලැබෙන්නට පුළුවන්කමකුත් තියෙනවා. අපි එහෙමනම් තේරුම් ගත යුතු කාරණාවක් වෙනවා බුදුදහම කියන එක යම් තැනකට සීමා වුණු යම් තැනකට කොටවුණු තවත් එක් ලබ්ධියක් දෘෂ්ටියක් මතවාදයක් නොවන බව. ඒ වගේම තමයි සියලු දෘෂ්ටි ඉක්මවන දහමක් ඇතුලේ දහම් දෘෂ්ටියක් හෝ පවතින්නට පුළුවන් කමක් නැහැ.
අපි අද බොහෝ වෙලාවට ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරනවා වෙනුවට ධර්මයේ පිළිබඳව වාද කරනවා විවාද කරනවා. අපිට දහම් සාකච්ඡාවකට එකතු වෙලා බැලුවොතින් පෙනෙන්නට තියෙන්නේ බුදුදහම පිළිබඳ වාදයක්. එතකොට අතක්කාවචරව පෙන්නපු බුදුදහම තර්කයකින් ගෝචර කරගත නොහැකි බුදුදහම අපි තර්කානුකූලව යම් කෙනෙක් අවබෝධයට පත් වෙන්නට උත්සාහවන්ත වෙනවා නම් ඒ තවත් දෘෂ්ටිගතයක ආරම්භක ක්‍රියාවලියක්. මොකද ධර්ම සාකච්ඡාව සහ ධර්මයේ තුල කරන වාද විවාද තර්ක කියන එක වෙනම එකක්. කෙනෙකුට කියන්න පුළුවන් බුද්ධ කාලේ තර්ක තිබුණා වාද විවාද තිබුණා කියලා. නමුත් තර්කයකින් හෝ වාදයකින් හෝ විවාදයකින් ධර්ම අවබෝධයක් ලැබලා නැහැ. තර්ක කර කර හිටපු අය, වාද කර කර හිටපු අය, විවාද කර කර හිටපු අයට යම් මොහොතක ඒ දහම අවබෝධයටපත් වෙමින් ඒ සියලු තර්කයන් මතවාදයන් ඛණ්ඩණය වීමකින් තමයි ධර්ම අවබෝධය ලැබලා තියෙන්නේ. බුදුදහම විදිහට අපිට පෙන්වන්නේ හේතුඵල ධර්මය. හේතුඵල ධම අවබෝධ කරන්නට යන අපි බොහෝ විට ඉන්නේ කර්මඵල ධමයක් තුල. බෞද්ධ වශයෙන් ගත්තොත් සෑම බෞද්ධයෙක්ම පාහේ පෙර ජීවිතය, මේ ජීවිතය, අනාගත ජීවිතය පිළිබඳව විශ්වාසය ඇති කරගෙන තිබෙනවා. යම් කෙනෙක්ගෙන් ඇහුවොත් ඔබ පෙර ජීවිතය දන්නවද? ඔබ පෙර ජීවිතයේ කර්මය නිසා මේ ජීවිතයේ ඉපදිලා විපාක භුක්ති විඳින බව දන්නවද කියලා එහෙම කියන්න සමත් අය බොහෝම දුර්ලභයි. හොයන්න බැරි තරම්. මේ ජීවිතයේ කර්මඵලය නිසා එහෙම නැත්නම් මේ ජීවිතයේ සිද්ධ කරගන්න කර්මයන් නිසා මතු ජීවිතයේ ගිහිල්ලා උපදිනවාද කියලා ඔබ හරියටම දන්නවද කියලා අහුවොත් ඒක දන්නව නෙවෙයි. දකින්නවත් නෙවෙයි. නොදන්නා දෙයක්, නොදකපු දෙයක් අපි යම් විශ්වාසයක් තුල අදහනවා. බුදුරජාණන් වහන්සේ අපිට මෙහෙම සූත්‍ර පිටකයේ දේශනා කළා තියෙනවා. ඒ නිසා අපි ඒක සද්ධාවෙන් විශ්වාස කරනවා. ඒක ගෞරවයෙන් අපි ආගමික භක්තියකින් විශ්වාස කරනවා, අදහනවා. නමුත් අන්‍ය ආගමික ලබ්ධියක් දරන කෙනෙක් ඒ විශ්වාසයෙන් තොරව කටයුතු කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ විශ්වාසයෙන් තොරව කටයුතු කරන කෙනෙකුට පවා යම් මොහොතකදී ඒ දර්ශනීය ප්‍රතිපදාව පිළිබඳ අවබෝධයකටපත් වෙලා ඒ දර්ශනීය ප්‍රතිපදාව අවබෝධය තුළින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අවබෝධ කරගෙන අන්න ඊට පස්සේ විශ්වාසයෙන් බුදුරජාණන් වහන්සේ වෙන්න මෙහෙම පෙන්වුවායි කියලා ඒ විශ්වාසය ඇති කරගන්නට පුළුවන්කමකුත් තියෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕන යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම දේශනා කරනකොට කර්මයේ කර්මඵලයේ විශ්වාස කරන්නේ නැත්නම් එයා නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලා. එතකොට අපිට නැවත ප්‍රශ්න කරන්න වෙනවා බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරපු හැමෝම කර්මයේ කර්මඵලයේ විශ්වාස කරගෙනම ආපු අයද කියලා. මොකද බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර සමාජ රටාව ගත්තොත් විවිධ මතවාද ඔස්සේ ගියපයි. ඒ සෑම මතවාදයක් තුලම ඉඳලා ආපුවාගේ මතවාද ඛණ්ඩණය වෙලා ධර්ම අවබෝධය ලැබුවා.
තොර මේ ජීවිතේ එයා මනුස්ස ජීවිතයක් ලබලා තියෙන්නේ අපි කර්මඵලයට අනුව ගත්තොත් යම් පිනකට යම් භාග්‍යයකට. හැබැයි කර්මඵලයේ විශ්වාස නොකරන කෙනෙකුට එහෙම විශ්වාස කරන්නේ නැහැ. එතකොට මෙතනදී මට පෙන්වා දෙන්නට උවමනාව තිබෙන්නේ බුද්ධ ශාසනය කියලා කියන්නේ කර්මය සහ කර්මඵලය පිළිබඳව පෙන්වන ධර්මයක් නෙවෙයි. කර්මය කර්මඵලය ගැන කතා කරලා නැතුවම නොවේයි. නමුත් පටිච්ච සමුප්පාදයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම කියන දේ අපිට කර්මයේ කර්මඵලයේ විශ්වාසය තිබුණා කියලා सिद्ध කර ගන්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. මොකද නිගණ්ඨනාත පුත්තලා ගත්තත් කර්මයේ කර්මඵලයේ පිළිබඳව පුදුම විශ්වාසයකින් ඇදහිුවා. පව් කරලා අපාගත වෙයි කියන බය උපරිමයට තිබුණා. නමුත් අපාගත වීම සිද්ධ වුණා. සුගතිගාමී වුණේ නැහැ, දුගතිගාමී වුණා. කර්මයේ කර්මඵලයේ විශ්වාස කරගෙන මනාපින්දාම් කරගෙන හිටියත් එයා හතර අපාගත වෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ හතර අපාගත වෙනවා කියන කාරණාව පවා කර්මයේ කර්මඵලයේ අනුව අපි විශ්වාසයෙන් අදහන දෙයක්. කර්මයේ කර්මඵලයේ පිළිබඳව සහ හේතුව හේතුඵලයේ පිළිබඳව අපි මනාකොට විග්‍රහයක් කර ගැනීම වැදගත් වෙනවා. කර්මඵලය ඉක්මවන ප්‍රතිපදාවක් තමයි භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වන්නේ. අපි නිතරම කර්මය සහ කර්මඵලයේ පිළිබඳ කතා කරන්නේ සක්කාය දිට්ඨිය තුළ ඉඳලා. සක්කාය දිට්ඨියට කොටු වෙලා. දැන් මෙහෙම අපි හිතලා බලමුකෝ. අපි දන්නවා සෝවාන් වෙන කෙනෙකුගේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජනයන් දුරු වෙනවා. අපි ධර්මයට අනුකූලව දැනගත්ත කාරණාවක්. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් දුරු වුණු සෝවාන් විච්ච පැවිදි නොවන ගිහි කෙනෙක් ඉන්නවා නම් ගිහි ජීවිතය ගත කරනකොට අපි දන්නවා කාමරාග පටිඝ රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිද්‍යාව කියන අනෙකුත් සංයෝජනයන් ප්‍රහීන නොවුණු නිසා කාමභෝගී ජීවිත ගත කරනවා. කාමභෝගී ජීවිත ගත කරනවා. ඒ කාමභෝගී ජීවිත ඇතුලේ කාමුක හැඟීම් පහළ වෙනවා. දරුමල්ලෝ හදනවා, විවාහ වෙනවා. ඒතර මේ කටයුතු සිද්ධ වෙනවා. යම් කෙනෙක් බුද්ධ ශාසනය දිහා බලලා පැවිදි ජීවිතය පිළිබඳව බලලා තීරණය කළොත් සාමාන්‍ය පෘථග්ජන මට්ටමේ ඉන්න පැවිද්දෙක් දිහා බලලා උපකල්පනය කරනවා පැවිද්දෙක් මෙන්න මේ විදිහට ඉන්නට ඕන. පැවිද්දෙක් අතෙන් වැරද්දක් වෙන්නම බෑ. මම මේ පෙන්වා දෙන්න හදන්නේ අපි අද අර කර්මයේ කර්මඵලයේ ඇතුලේ ඉඳලා දරන මහා දෘෂ්ටි මතවාදයක් පිළිබඳව. ඊළඟට අපි මොකද්ද කරන්නේ? ඒ පැවිද්දා කෙරෙහි අපහැදීම ඇති කරගෙන බුද්ධ ශාසනය කෙරෙහි අපහැදීම ඇති කරගෙන ඒ පැවිද්දන්ට දොස් නගනවා. අද වෙනකොට මේ ශාසනයේ බොහෝම අල්ප ප්‍රමාණයක් තමයි
භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නේ. එතකොට සෝවාන් වුණු භික්ෂුන් වහන්සේ කෙනෙක් තුල පවා කාමරාග පටිගයන් තියෙන බව අපි අමතක නොකළ යුතුයි. ධර්මයේ පිළිබඳව ඉගෙනගත් ධර්මයේ මනාකොට තේරුම් ගත්තාය කියලා හිතන් ඉන්න බොහෝ පිරිසක් බලාපොරොත්තු වෙනවා පෘථග්ජන මට්ටමේ භික්ෂුවකකින් හෝ සෝවාන් ඵලලාභී දරණ මාර්ගඵලයක් ලැබපු භික්ෂුවකකින් හෝ රහතන් වහන්සේ කෙනෙකුගේ ස්වභාවය. එතකොට අපිට ඒකෙන්ම තේරුම් ගන්නට පුළුවන් අපි අවබෝධ කරගෙන තියෙන ධර්මයේ ස්වභාවය කොහොමද කියන එක. මම මේ කාරණාව මතක් කරන්නට යෙදුනේ අද සමාජයේ දිහා බැලුවට පස්සේ අපිට පේන්නේ භික්ෂුන් වහන්සේලාටම කරන චෝදනාව. අපි හොඳට මතක තියාගන්න ඕන මේ සම්බුද්ධ ශාසනය භාග්‍යවතුන් වහන්සේ විසින් බිහි කළේ බුදුදහම නාම මාත්‍ර වශයෙන් හරි ඉදිරියට අරගෙන යන්නට උවමනාව තියෙන නිසා දිගු කාලයක් බොහෝ සත්වයන්ගේ හිතසුව පිණිස ඒ ශාසනය කෙටි කලකින් අතුරුදහන් වන නිසායි භාග්‍යවතුන් වහන්සේ විනය ශික්ෂාපදයන් පනවන්නට යෙදුනේ. නමුත් ඇතැම් බුද්ධ ශාසනවල සතර පරාජිකාව පමණයි බුද්ධ ශාසනයේ විනය විදිහට පනවලා තියෙන්නේ. ඇතැම් බුද්ධ ශාසනවල විනය පනවලම නැහැ. ඇතැම් බුද්ධ ශාසනවල සංඝාදිශේෂ ඇවැත් දක්වා විතරයි විනය පනවලා තියෙන්නේ. ඇතැම් බුද්ධ ශාසනවල දුකුල ඇවැත් දක්වා විතරයි විනය පනවලා තියෙන්නේ. ඇතැම් බුද්ධ ශාසනවල පචිති ඇවැත් දක්වා විතරයි විනය පනවලා තියෙන්නේ. එතකොට අපි තේරුම් ගත යුතු කාරණාවක් තිබෙනවා මේ බුද්ධ ශාසනය තුල ගිහි පැවිදි දෙපාර්ශ්වයටම ධර්මය අවබෝධ කර ගැනීමට මාර්ගය විවෘතයි ප්‍රතිපදාව විවෘතයි. ඒ කුඩා අණු කුඩා ශික්ෂාපදයක් රහතන් වහන්සේ කෙනෙක් අතෙන් පවා කැඩෙන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් සතර පරාජිකාවට හැර අනෙකුත් සෑම වරදකටම බුද්ධ ශාසනයේ ඇවැත් දේශනා කරන විනය පටිපාටියක් තියෙනවා. එතකොට අපි තේරුම් ගන්නට උවමනයි සතර පරාජිකාව හැර අනිත් සෑම ශික්ෂාපදයක් ඛණ්ඩණය වෙච්ච තැනක ඒ වෙනුවෙන් විනය කර්මයක් කළයි භික්ෂුන් වහන්සේට පිරිසිදු වෙන්නට පුළුවන්කම තිබෙනවා. කුඩා අණු කුඩා වරදක් සිද්ධ වුණොත් ඒ වරද ඒ උපසම්පන්න භික්ෂුව තවත් උපසම්පන්න භික්ෂුවකට මගේ අතින් මෙහෙම වුණා කියනකොටම තමන් ඒ වරද පිළිගන්නකොටම ඒ වරදෙන් ඒ භික්ෂුන් වහන්සේ නිවැරදි වෙලා හමාර බව බුදුරජාණන් වහන්සේ විනය තුල පෙන්න. නමුත් එවැනි කාරණාවක් පවා අල්ලගෙන භික්ෂුන් වහන්සේලා ඇවතෙන් නිදහස් වෙනකොට ගිහි ඇත්තෝ මොකද්ද කරන්නේ? ඒ ඇවත කරගහගෙන පුදුම විදිහට මේ බුද්ධ ශාසනයට නිග්‍රහ කරගන්නවා. උඩ බලාගෙන කියලා ගහ ගන්නවා වගේ වැඩක්. මේ කාරණා ටිකත් මම අවධාරණය කරමින්ම බුදු සසුන කියලා කියන්නේ හේතුඵල ධම කියලා කියන්නේ අපිට සියලු වාද සියලු විවාද ඛණ්ඩණය කරගෙන අවබෝධයෙන් මේ ලෝක ස්වභාවය දකින්නට තියෙන මාර්ගයක්. කොටින්ම කිව්වොත් හේතුඵල ධම අවබෝධ වෙනකොට Tamanට වැටහිලා තියෙන්න ඕන. Tamanට Tamanවවත් මුණ ගැහෙන්නේ නැති කොට
අපිට මේ ලෝකේ කුමද්ද මුණ ගැහෙන්නේ වාද කර කර විවාද කර කර ඉන්න කියන තැනටම ඒ කෙනාට අවබෝධය ජීවිතය තුළ ලැබෙන්නට උවමනා කරනවා. අපි පටිච්ච සමුප්පාදය පිළිබඳව විග්‍රහ කරගන්නකොට අපි නිතරම කතා කරනවා අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ මේ වචන ටික නිතරම කතා කරනවා. හැබැයි අපිට මේක අහලා අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා හැවොම කියනවා චතුරාර්ය සත්‍ය නොදන්නකම. සංඛාර මොනවාද කියලා ඇහුවට පස්සේ අපි හිතේ හදන පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිජ්ජාභි සංඛාර අපි දන්නවා. ඒ සංඛාරයන්ගෙන් සකස් වෙන්නේ සංඛාර නිසා විඥාන හැදෙනවා. ක්ලේශ සහගත විඥාන හෝ පුඤ්ඤ විපාක ගෙනල්ලා දෙන විඥාන හැදෙනවා. ඊට පස්සේ අපි නාම රූපේ පිළිබඳව අඳුරගෙන තියෙනවා දන්නවා. ඒ විතරක් නෙවෙයි අපි සලආයතන පිළිබඳව දන්නවා. වේදනාව පිළිබඳ දන්නවා. මේ විදිහට ගත්තොත් ඔය අංග 12ම අපි දන්නවා. එතකොට මේ අංග 12ම දැනගත්තට පස්සේ අපි හිතනවා මේ දන්න දේ තමයි ලෝකේ පවතින සත්‍ය කියලා. ලෝකේ විඥාන පවතිනවා. ලෝකේ නාම රූප සකස් වෙනවා. සලආයතන සකස් වෙනවා. වේදනා සකස් වෙනවා. තණ්හාව සකස් වෙනවා. උපාදාන සකස් වෙනවා. හැබැයි ඔබ හොඳට මතක තියාගන්න ඕන මේ බුදුරජාණන් වහන්සේ සකස් වීම කතා කරන්නේ අවිද්‍යාව පැත්තෙන්. සකස් වීම කතා කරන්නේ අවිද්‍යාව පැත්තෙන්. අපිට නොතේරිච්ච ගැඹුරු කාරණාවක් අද සාකච්ඡාව තුළ විග්‍රහ කරන්නට යම් උත්සාහයක් දරනවා. ඒ නිසා මේ පිළිබඳ මනාකොට අවධානය යොමු කරගෙන ශ්‍රවණය කරගන්න. අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා සලආයතනං සලආයතන පත්‍යා පස්සෝ පස්ස පත්‍යා වේදනා වේදනා පත්‍යා තණ්හා තණ්හා පත්‍යා උපාදානං උපාදාන පත්‍යා භවෝ භව පත්‍යා ජාති ජාති පත්‍යා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පහයාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස් සමුදයෝති. අපි හොඳට මතක තියාගන්න ඕන අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන අවිද්‍යාව හේතු කරගෙන අවිද්‍යාව ඇති කල්හිමයි මේ අපි කතා කරන පටිච්චසමුප්පාදයේ අංග 12ම සමුදය කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒක අවිද්‍යාවට සත්‍යයක් වුණාට ප්‍රඥාවට ඒක සත්‍යයක් නෙවෙයි. පටිච්චසමුප්පාදය කතා කරන අංග 12 අපි හිතන් හිටියට සමුදය වෙනවා හට ගන්නවා කියලා. ඒ හට ගැනීම සමුදය වීම කතා කරන්නේ අවිද්‍යාවට සාපේක්ෂව. අවිද්‍යා යත්තේව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධා. එතකොට සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා මේ විදිහට අපිට කතා කරන්න ඊළඟට අවිද්‍යාව ශේෂ මාත්‍රයක්වත් නැතිව නොහට ගන්නා තැනක අවිද්‍යාව නොහට ගන්නා තැනක මේ අංග 12 හට ගැනීම කතා කරන්නට බෑ. මේ අංග 12ම නොහට ගැනීමයි සිද්ධ වෙන්නේ කියලා. කියන්නේ අවිද්‍යාව නැත්තම් මේ අංග 12 කතා කරන්න බෑ. මේකට බරපතලවම මේක වරද්ද ගන්නට හේතුව තමයි අපි
මේ සමුදයයි නිරෝධයයි කියන වචන දෙක පදාර්ථ වශයෙන් වැරදි විග්‍රහයකට වැරදි අර්ථකථනයකට වැටීම මූලික වශයෙන් බැලුවා. අපි සමුදය නිරෝධය කියන වචන දෙක අර්ථකථනය කරගෙනම තියෙන්නේ ඇතිවීම නැතිවීම විදිහට. හැබැයි ඇතිවීම නැතිවීම කියලා ගත්තම අපිට කියන්න වෙන්නේ ඇතිවීම නැතිවීම කියන අර්ථයෙන් ගත්තොත් නිරෝධය කියන එක අවිද්‍යාව නිරෝධ වෙනකොට සංකාර නිරෝධ වෙනවා කියන තැන අපි පුරුදු වෙලා තියෙන අවිද්‍යාව නැති වුණාම සංකාර නැති වෙනවා. සංකාර නැති වුණාම විඥාන නැති වෙනවා. විඥාන නැති වුණාම නාම රූප නැති වෙනවා. අපි ওই විදිහට අර්ථකථනය කරගත්තා. නමුත් නැතිවීම කියන එක අපි කතා කරන්නේ නිතරම ඇති දෙයකට සාපේක්ෂ කරලා. තියෙන දෙයක් එපැයි නැති වෙන්න. අවිද්‍යාව තිබුණා, තිබුණු අවිද්‍යාව නැති වුණා. සංකාර තිබුණා, තිබුණු සංකාර නැති වුණා. නමුත් අපි මතක තියාගන්න ඕන මේ නිරෝධය කියලා කියන්නේ නැතිවීම නෙවෙයි, ඇති නොවීම. සමුදය ඇතිවීම, නිරෝධය ඇති නොවීම. ඇතිවීමයි ඇති නොවීමයි මෙතන විග්‍රහ කරන්නේ. හට ගැනීමයි හට නොගැනීමයි. එහෙම නැත්නම් හට ගැනීමයි නොහට ගැනීමයි. සකස් වීමයි සකස් නොවීමයි. නැතිවීම කියලා ගන්න හැමතැනම අපි මතක තියාගත යුතුයි ඇති වෙලා තිබුණු දෙයක් නැති වෙන බව තමයි එතනින් හඟවන්නේ. ඒක ධර්මයේ බොහෝ තැන්වලට අපිට නිරෝධය පිළිබඳ කතා කරනකොට පැටලෙන තැනක්, බොහෝ ධර්ම කාරණාවන් වැහෙන තැනක් බවට පත් වෙනවා. නිරෝධයට නැතිවීම කියන වචනය අර්ථකථනය කරගත්තට පස්සේ. ඒ නිසා අපි නිරෝධය කියන තැනට නැතිවීම කියන වචනේ අර්ථකථනය කරගන්නේ නැතිව ඇති නොවීම, නොහට ගැනීම, හට නොගැනීම කියන අර්ථය යොදා ගැනීම වඩා උචිත බව පෙනෙනවා. එහෙනම් අවිද්‍යාවේ නොහට ගැනීමක් ඇද්ද? අන්න එතන සංකාරයන්ගේ නොහට ගැනීමක් ගැන කතා කරන්නේ. එතකොට නොහට ගැනීමක් කියන තැන අපිට හටගෙනම නැති බවක් තමයි කතා කරන්නේ. හට ගන්නම බැරි තැනක් ගැන කතා කරන්නේ. හටගෙනම නැති තැනක්. එහෙමනම් තේරුම් ගත යුතුයි අවිද්‍යාව කියලා කියන්නේ දෘෂ්ටියක්. එහෙනම් අවිද්‍යා සහගත දෘෂ්ටිය කියලා අපි කියන්නේ. අවිද්‍යා සහගත දෘෂ්ටියක් කියලා කියන්නේ ඇත්තකට නෙමෙයි, දෘෂ්ටියක්. මතයක්. දරාගත් දෙයක්. අවිද්‍යා සහගත දෘෂ්ටියෙන්, අවිද්‍යා සහගත මතයෙන්, අවිද්‍යා සහගත මදයෙන් පහළ වෙන අංග ටිකක් තමයි පටිච්චසමුප්පාදයේ අනිකුත් අංග ටික. අවිද්‍යාව ඇති තැනකයි සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන මේ සමස්ත ක්‍රියාවලිය කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ අංග 12ක් කතා කරනකොටත් යම් කෙනෙකුට මහා ගැඹුරක් විදිහට දැනෙන්න පුළුවන්. වචන විදිහට මේක මතක තියාගත්තට පටිච්චසමුප්පාදයේ සමුදය පැත්ත මේකයි, නිරෝධයේ පැත්ත මේකයි කියලා අපි මොකද්ද කරන්නේ? පටිච්චසමුප්පාදයේ කියන ක්‍රියාවලියක් තියෙනවා කියලා ඒ ක්‍රියාවලිය හටගන්න විදිහයි, ඒ ක්‍රියාවලිය නැති වෙන විදිහයි බලන්නටයි උත්සාහවන්ත වෙන්නේ. හොඳට අපි මතක තියාගත යුතුයි මේක මහා දහම් පහුරක්. ඒ පහුර කියන එක අපි අවබෝධය පිණිස හේතුවක් කරගන්නවා මිසක
ඒ පහුර ඇත්ත කරගෙන පහුර ළඟ තියාගෙන නිකන් හිටියට වැඩක් වෙන්නේ නැහැ. අපි මේක තවදුරටත් මේ කාරණාව මොකක්ද කියලා විග්‍රහ කරගන්නට බලමු. මේ සමුදය නිරෝධය සම්බන්ධයෙන්. හේතුඵල ධම සම්බන්ධයෙන්. අපිට පැහැදිලි එතකොට ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති කිව්වම මේ ඇතිකල්ලි මේ වේ මේ උපදීමෙන් මේ උපදී. ඉමස්මින් නසති ඉදන් නහෝති ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති මේ නැතිකල්ලි මේ නොවේ මේ නූපදීමෙන් මේ නූපදී. එතනත් අපි කතා කරන්නේ මෙය කියනකොට හොඳට මතක තියාගන්න මේ කියන්නේ මොකක්වත් නෙවෙයි මේ කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාව ඉපදීමෙන් එතකොට මෙය උපදී අවිද්‍යාවමයි උපදින්නේ. වෙන මොකුත් නෙවෙයි. එතකොට මේ දෙපැත්තක් කතා කරන්නේ. අවිද්‍යාව සකස් වෙන්නේ නැත්තම් අවිද්‍යාවමයි සකස් වෙන්නේ නැත්තේ. මෙහෙම කිව්වම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මොකද්ද මේ කියන්නේ? ඇත්තටම අවිද්‍යාව ඇතිකල්හිමයි අවිද්‍යා සහගත පටිච්ච සමුප්පාදේ සකස් වීම. අවිද්‍යාව මූලික කරගත් අනිත් අන්ගයන්ගේ පැවැත්ම තියෙන්නේ අවිද්‍යාව ඇතිකල්හිමයි. අවිද්‍යාව නොමැති කල්හි අවිද්‍යාව සකස් වෙන්නේ නැති කල්හි අවිද්‍යාවෙන් උපදින කිසිම දෙයක් සකස් වෙන්නේ නැහැ. මේක 12කට කඩලා වෙන් කළාට මේක ඇත්තටම 12ක් නෙවෙයි. මේක තේරුම් ගැනීමේ පහසුවටයි මේක 12කට කඩන්නේ. එහෙම නැතුව මේ න්‍යායට අනුකූලව බැලුවම අවිද්‍යාව තිබෙන තැනක් ඇද්ද? ඒ අංග 12 සමුදය එතනමයි. එහෙම නැතුව අවිද්‍යාවට පසුපසෙන් හිමීට සංකාරය එලිබහිනවා නෙවෙයි. සංකාරයට පිටුපසෙන් විඥානය පහත් වෙනවා නෙවෙයි. අපිට වෙලා තියෙන්නේ මේක අපි අර ලෝක ඉගෙනගත්ත තියරිත් එක්ක ගලපගෙන මේක තියරියක් හදාන්න. මෙන්න අවිද්‍යාව ආවා හිමීට සංකාරයක් කඩාගෙන වැටුණා. සංකාරයට අනුකූලව විඥානේ පැන්නා. ඒ විඥාණයට අනුකූල නාම රූප සකස් වුණා. ඒ නාම රූපයට අනුව සලආයතන හැදුනා. මෙන්න මේ විදිහට බලන ක්‍රමයක් තමයි අපි ජීවිතේ හුරු කරගෙන තියෙන හැම දෙයක් පිළිබඳව. නමුත් අපි තේරුම් ගත යුතුයි මේ පේනවා කියන තැනම අවිද්‍යාව යෙදෙනවා. ඇහෙනවා කියන තැනම අවිද්‍යාව යෙදෙනවා. දැනෙනවා කියන තැනම අවිද්‍යාව යෙදෙනවා. දැනගන්නවා කියන තැනම අවිද්‍යාව යෙදෙනවා. එතකොට හිතේ කෙනෙකුට නෑ රහතන් වහන්සේලාටත් පෙනුණා. බුදුරජාණන් වහන්සේටත් පෙනුණා. රහතන් වහන්සේලාටත් පෙනුණා නම් බුදුරජාණන් වහන්සේලාට පෙනුණා නම් පෙනෙනකොටම අවිද්‍යාව කොහොමද? ඔන්න ඔතන ප්‍රශ්නයක් මතුවෙනවා බොහෝ දෙනෙකුට. නමුත් ඒ රහතන් වහන්සේලාව දැකපු අයට ওই ප්‍රශ්නේ ඇති වෙනවා ඇති. බුදුරජාණන් වහන්සේ දැකපු අයට ওই ප්‍රශ්නේ ඇති වෙනවා ඇති. රහතන් වහන්සේ දකින්න විදිහත් ඒ ඇත්ත දැකලා පුදුමේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දැකපු විදිහත් දැකලා කොහෙන්ද කියලා ඇහුවොත් අර පොතේ තියෙන ත්‍රිපිටකේ. බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයා අඳුනගත්තේ. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මෙහෙන්න කියලා කතා කළේ. එතකොට අපි කල්පනා කරන්න ඕන අපිට ඒ කියනකොට ලෝකෙත් ඇත්ත වෙලා ලෝකේ කෙනා ඉන්නවා විතරක් නෙවෙයි ලෝකේ තමන් ඉඳගෙන තවත් කට්ටිය ඉන්න බවට අරගෙන ඒ ඉන්න ලෝකේ රහතන් වහන්සේත් හිටපු බවට අරගෙන ඒක ඇතුලේ අතරමං වෙලා දෘෂ්ටිය ඇතුලේ අහන ප්‍රශ්නයක් තර්කයක් විතරයි ඔක. එතකොට කෙනෙකුට හිතේ නැද්ද කියලා. එතකොට තියනවා කියලා හිතාගෙන ඉන්නකම් නැද්ද කියන තර්කේ බිහි වෙයි.
හිටියා කියලා හිතාගෙන ඉන්නකම් හිටියේ නැද්ද කියන තර්කය බිහි වෙයි. අතීතයේ බුදුරජාණන් වහන්සේලා මෙසේ වැඩ හිටියේ නැද්ද එහෙනම් කියන එක වැඩ හිටියාමයි කියන දෘෂ්ටියේ ඉන්න අයට තියෙයි. අපි කල්පනා කරමු මෙන්න මේ විදිහට. මම කියනවා 31 ලෝක ධාතු තලය පිළිබඳව ඔබට දැන් තියෙනවා මතකයක්. ඉගෙනගෙන මහා දැනුමක් තියෙනවා. 31 තලයක් තියෙනවා. ඒ 31 තලයේ මනුස්ස ලෝකේ මං අද ඉපදිලා ඉන්නවා. ඒ මනුස්ස ලෝකේ අහවලාට දාව මම මේ ලෝකෙට උප්පත්තිය ලැබුවා. තව 4 අපායක් තියෙනවා, දිව්‍ය ලෝක තියෙනවා, බ්‍රහ්ම ලෝක තියෙනවා කියලා ඔබ හිතන් ඉන්නවා. එහෙනම් නැද්ද? නැද්ද තියනවාද කියන එක මම කියන්නේ නැහැ. ඒක ඔබට මේ දේශනාව අවසානයේ ඔබ තෝරගන්න. දැන් ඔබ කල්පනා කරන්න ඒ 31 ලෝක ධාතු තලය එක පැත්තකට දාමු. දැන් පැත්තකට දාමු කොහොම දාන්න අමාරු වෙන නිසා බෝලයක් ඇතුළට දාගන්න. 31 ලෝක ධාතු තලය හිතන්න ඔබ සහිත මුළු මනුස්ස ලෝකේ ඔබ ඉන්න එකයි ඔක්කොම හිතමු මහා බෝලයක් කියලා හිතන්න. ලෝක බෝලෙටත් වඩා ලොකු වෙන්න එපා. ඒ ලෝක 31ක් ඔබ හිතන්න ඒ 31 ධාතු තලයේම ඔබ බෝල 31ක් කියලා හිතාගත්තොත් මහා බෝලයක් ඇතුලේ 31 තියෙන්නේ කියලා හිතන්න. එහෙම හිතාගන්න. උපකල්පනය කරන්න. දැන් බලන්න ඒ 31 ලෝක ධාතු තලයේ ය බෝලෙට දාලා ඔබ එළියට එන්න. හැබැයි ඔබ එළියට එන්න කියලා කියන්නේ ඔබව තියලා ඔබ එන්න. ඔබේ ලෝකයේ ඇතුලේ හිටවලා එළියට ඇවිල්ලා බලන්න. එළියට ඇවිල්ලා බලන්නේ කොහොම වැටහෙන්නේ නැත්නම් ඔබ කල්පනා කරන්න දැන් 31 ලෝක ධාතු තලය මහා බෝලයක් ඇතුළට දාන්න කියලා මවාගත්ත හිතක් තියෙනවනේ. අන්න ඒ හිත ගන්න එළියට. බෝලෙන් එළියට ඒ හිත ගන්න. හරි. දැන් එහෙනම් ඔබත් ඉන්නේ 31 ලෝක ධාතු තලයේ අර මහා බෝලේ ඇතුලේ. හිතගත්ත එළියට එහෙම හිතාගත්ත හිත විතරයි දැන් එළියේ තියෙන්නේ. ඒ හිතෙන් ඔබ දැන් බලමු මේ ලෝකෙ පිළිබඳව. දැන් එහෙනම් හිත එළියේ තියෙන්නේ. හිත ඇතුලේ තමයි දැන් එහෙමනම් ලෝකෙ තියෙන්නේ. ඔන්න හිතාගන්න අර එළියට ආපු හිතට යටත්ව තමයි දැන් මේ 31 ලෝක ධාතු තලයේම කැටි කරපු ලෝකෙ තියෙන්නේ. දැන් හිතන්න ඒ හිතෙන් සම්පූර්ණයෙන්ම වහගන්නවා අර 31 ලෝක ධාතු තලයේ කියන බෝලේ. හිත ඇතුළට ගිලිනවා. එහෙම හිතාගන්න. දැන් ඔන්න හිත ඇතුලේ තියෙන්නේ. දැන් බලන්න ඒ හිතෙන් පැනලා යන්න පුළුවන්ද කියලා ඉරටවත් හඳටවත් තාරකාවලටවත් ගස් ගල් වලටවත් ඉර කියලා මෙනෙහි වෙනකොටම හිතට ඇවිල්ලා තියෙන්නේ. ඒ හිතෙන් තොරව ඔබට ඉර මෙනෙහි කරන්නත් බෑ. ඉර හඳ තාරකා ගස් ගල් ඇලදොල ගංගා මහා සාගර අම්මා තාත්තා දුව පුතා නෙවෙයි කවුරු ගැන මෙනෙහි කරත් ඒ සියල්ල දැන් මෙනෙහි කරන්න වෙන්නේ අර එළියට ගත්ත හිතටම තමයි. ඒ හිතට කොටු වෙලා තමයි ඒ සියල්ල මෙනෙහි කරන්නේ. දැන් බලන්න ඔබවත් ඔබට පේන්නේ හිතට ග්‍රහණය වෙලා. ඒ විතරක් නෙවෙයි. ඔබට දැන් ලෝකෙ දකින්න ඔබ පේනවා. ලෝකේ අනිත්‍යය පේනවා. ලෝකේ ද්‍රව්‍ය වස්තු පේනවා. හැබැයි හොඳට මතක තියාගන්න ඒ සියල්ල පේන්නේ බෝලේ ඇතුලේ තනි කරලා ආපු ඔබටද එළියේ ඉන්නේ ඔබටද කියලා කල්පනා කරලා බලන්න. හැබැයි එළියේ ඉන්න ඔබට තමයි ඔක පේන්නේ. නමුත් ඇතුලේ ඉන්න ඔබට නෙවෙයි ඔක පේන්නේ. ඇතුලේ ඉන්න ඔබට පේනවා කියලා හිතාගත්ත මඤ්ඤණාවක් තියෙනවා, දෘෂ්ටියක් තියෙනවා. එහෙනම් ඒ දෘෂ්ටිය දැන් කඩාගෙන බලන්න. නෑ ඉර දකින්න විදිහටමයි මම මාව දකින්නේ.
හඳ දකින්න විදිහටමයි මම මාව දකින්නේ. එහෙමනම් තමන්ට තමන්ව පේන විදිහයි ලෝකයේ අන් සියලු දේ පේන විදිහයි සියල්ල අර හිතට ග්‍රහණය වෙන්නේ. ඒකෙන් තොරව ග්‍රහණය වීමක් දැන ගැනීමක් නැහැ. ඔන්න අපි වරද්දගත්ත තව තැනක් තමයි අපි නිකන් ඇහුවා මේ විඥාන පච්චානාම රූපං කියන වචනේ නිකන් ඇහුවා. නමුත් ඒක මෙතනට දාලා බලන්න. විඥාණය කියලා උපකල්පනය කරපු වර හිතට දාගන්න. විඥාණය කියලා අපි උපකල්පනය කරපු හිතට දාගන්න. එතකොට නාම රූප කියලා දාන්නේ මොකක්වත් නෙවෙයි. දැන් මේ හිත ඇතුලේ මොකද්ද වෙන්නේ? වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය. වේදනාවක් එහෙම නැත්නම් යම් වින්දනයක් සිද්ධ වෙනවා හිතට. දැන් වින්දනයක් එනවා. ඒ වින්දනයත් එක්ක චේතනා එනවා. ඒ චේතනත් එක්ක ඔබ මොකද්ද කරන්නේ? චේතනා ස්පර්ශ වෙනකොට මානසිකාර්ය වෙනවා. ඉර, හඳ, තාරකා, ගස්, ගල්, ඇලදොල, ගංගා, මහා සමුද්‍ර, කහ පාට, නිල් පාට, අර පාට, අරක මේක විදිහට දැන් රූපාකාරයක් ගොඩනගෙනවා. දැන් බලන්න. අර විඥානයේ ග්‍රහණයෙන් තොරව ඔබට අර නාමයත් රූපයත් කියන දෙපැත්ත සකස් කරගන්න බැරි වෙනවා. ඔන්න දැන් කල්පනා කරන්න විඥානේ නැමැති එහෙම නැත්නම් සිත නැමැති අර බෝලය ගිලගත්ත තැනට තමයි නාම රූප දෙක අහුවෙලා තියෙන්නේ. එහෙනම් හිත ගිලගෙන තියෙන්නේ නාම රූප දෙක. හිත පහළ වුණේ නැත්නම් නාම රූප දෙක දැනගන්න හම්බ වෙන්නෙම නැහැ. කොටින්ම කිව්වොත් හිත නැවතුනොත් ග්‍රහණය කරගත්ත ලෝකෙහිම් පිටින් අතුරුදහන් වෙනවා. හිතේ සකස් වීම නැති වුණොත් මං කිය හිතේ ග්‍රහණයෙන් තොර ඔබට කවදාකවත් 31 ලෝක ධාතු තලයේ හම්බ වෙන්නෙත් නැහැ. ඔබ හම්බ වෙන්නෙත් නැහැ. එහෙනම් හොඳට බලන්න අපි අද බලන්නේ මනුස්ස ලෝකයේ හැකන නාසය දිව ශරීරය දරාගත්තා වූ සත්වයා පුජ්‍යලයා මේ ලෝකේ පරිහරණය කරනකොට සිද්ධ වෙන සලායතනික ක්‍රියාවලියක් ගැනයි බලබලා ඉන්නේ. කොයිතරම් මෝඩකමක්ද කිව්වොත් ඒක එසේ මෙසේ මෝඩකමක් නෙවෙයි. ඇත්තම කතාව මේ 31 ලෝක ධාතු තලයේ ඉන්න කෙනෙකුගේ සලායතන ක්‍රියාවලිය කියලා කාටද මේ මෙනෙහි කරගන්නේ? කවුද මේ හිතාගන්නේ? අර එළියෙන් වහගෙන හිටපු හිත ඔබට ගෙනල්ලා දීපු නිකන් හිතලුවක් ඒක. නිකන් හිතලුවක්. ඒ හිතලුවට ඔබ අහුවෙලා තියෙන්නේ. කොටින්ම කිව්වොත් අර එළියේ ඉන්න හිත ඔබට පෙන්වන්නේ මේක ඔබ වෙනම එකෙක්. ඒ ලෝකේ ජීවත් වෙනවා. ලෝකේ වෙනම එකක්. ඔබ වෙනම එකෙක්. ඒ ලෝකේ ජීවත් වෙන කෙනා තමයි ඔබ. එහෙම තමයි අර්ථකථනය කරලා දෙන්නේ අර හිත. නමුත් ඔබ මතක තියාගන්න ලෝකේ හම්බ වෙන්නෙත් ඔබව හම්බ වෙන්නෙත් අර ග්‍රහණය කරගෙන ඉන්න හිතට. ලෝකේ හම්බ වෙන්නෙත් ඔබව හම්බ වෙන්නෙත් ඒ ග්‍රහණය කරගෙන ඉන්න හිතට. ඔබ ඔබේ කෙස්ලොම් නියද සම්මස්නහර දිහා බැලුවට පස්සේ කෙස් බව දන්නේ නැහැ. දැන් ගස් බව දන්නේ නැහැ. ඒ වගේම තමයි. ගහ බව දන්නේ නැහැ. ඉර බව දන්නේ නැහැ. හඳ බව දන්නේ නැහැ. ඉරහඳ තාරකා පිළිබඳ සියලු මඤ්ඤණාව මානසිකාර්ය අර ඔබේ හිතින් කරගත්ත වගේමයි ඔබ ගැන කරගන්නේ. එහෙනම් හිතට ඔබ හම්බ වෙන විදිහත් ලෝකේ හම්බ වෙන අනෙකුත් සියල්ල හම්බ වෙන විදිහත් දෙකම එක වගේ. හොඳට මතක තියාගන්න. හිතට ඔබව හම්බ වෙන විදිහත් හිතට ලෝකේ හම්බ වෙන විදිහත් කියන දෙකම එකම විදිහට හම්බ වෙන්නේ. එහෙනම් ඔබ තේරුම් ගත යුතුයි අපිට මෙතන සලායතනික ක්‍රියාවලිය දිහා බලන්න කිව්වට පස්සේ අපි බලන්නේ වෙන මොකක්වත් නෙවෙයි ලෝකේ කෙනෙක් ඉන්නවා. ඒ ඉන්න කෙනාගේ ඇහි ක්‍රියාවලිය
කනේ ක්‍රියාවලිය, නාසයේ ක්‍රියාවලිය, දිවේ ක්‍රියාවලිය, කයේ ක්‍රියාවලිය බලනවා. බලන්නකෝ ඒක මඤ්ඤණාවක් නෙවෙයිද කියලා. එහෙනම් අපි මේ ඇහි කනේ නාසයේ දිවේ කයේ මනසේ ක්‍රියාවලිය බලනවා කියලා අපි කරලා තියෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි. සලායතනික ක්‍රියාවලියක් බලලා ඒ සලායතනික ක්‍රියාවලිය තමයි අපි අල්ලගෙන තියෙන්නේ. කාගේ සලායතනික ක්‍රියාවලියද කියලා බැලුවොත් පුජ්‍යලයාගේ සලායතනික ක්‍රියාවලිය බලලා තියෙන්නේ. නමුත් ඔබ හොඳට මතක තියාගත යුතුයි සලායතනික ක්‍රියාවලිය කියන එක ඔබ බලපු විදිය වැරදි. ඔබට ඔබව ග්‍රහණය වෙච්ච විදිය දැක්කනම් ඔබට ඔබව මුණ ගැහිච්ච විදිය දැක්කනම් ඒ ඔබට ඔබව මුණ ගැහෙන විදිහයි ලෝකෙ මුණ ගැහෙන විදිහයි දෙකක් නෙවෙයි එකක්මයි. නමුත් ඒ හිතෙන් ඔබට දෘෂ්ටියක් හදලා දීලා උඹ ඉන්නේ ලෝකේ, උඹ වටේ තියෙන ලෝකේ. එනිසා උඹ කනවා බොනවා ඇවිදිනවා යනවා ඔක්කොම කරනවා. ඔබට රස දැනෙනවා, ඔබ ඇහෙන් රූප දකිනවා, ඔබ කනෙන් ශබ්ද අහනවා, ඔබ නාසයෙන් ගන්ධ විඳිනවා, ඔබ දිවෙන් රස විඳිනවා, ඔබ කයෙන් පහස විඳිනවා. ඔබ ලෝකයේ රූප ශබ්ද ගන්ධ රසයන් ස්පර්ශ කරමින් මෙන්න මේ ටික භුක්ති විඳිනවායි කියන සංඥාව හදලා දෙන්නේ කවුරුවත් නෙවෙයි අර හිතමයි. ඔබව තනිය එකකයක් කරලා ලෝකෙ වෙනම එකකයක් කරලා අර එළියේ හිටපු හිත 31 ලෝක ධාතු තලයේ ජීවත් වෙන එක සත්වයක් විදියට ඔබව හුවා දැක්වා. දැන් ඒ හුවා දක්වපු ඔබ මොකද්ද කරන්නේ? ඒ හුවා දක්වපු දෘෂ්ටිය ඇත්ත කරගෙන 31 ලෝක ධාතු තලයේ දුවන සැරිසරන මාව හතර අපායෙන් ගලව ගන්නට දඟලනවා. දිව්‍ය ලෝකෙ ගෙනියන්න හදනවා. ධානය කළා බ්‍රහ්ම ලෝකෙ ගෙනියන්න හදනවා. මේ සියල්ල කරනවා. නමුත් මතක තියාගන්න හිතේ ග්‍රහණයෙන් ඔබ මිදුනේ නැහැ. හිත ඉක්මුවේ නැහැ. විඥානයේ ග්‍රහණයෙන් මිදුනේ නැහැ. විඥානයේ නාම රූප පරාසය ඇතුළෙමයි මේ සියල්ල කළේ. ඒ විඥානයේ නාම රූප පරාසය ඇතුලේ සක්කාය දිට්ඨිය ක්‍රියාත්මක වෙමින්මයි මේ සියලු ලබ්ධීන්ගේ ඔබ බැහැගත්තේ. මේ සියලු දෘෂ්ටීන්ගේ ඔබ බැහැගත්තේ. දැන් එහෙමනම් තේරුම් ගන්න බලන්න අපි මෙතනදී බලන්න ඕන අර ලෝකේ ඉන්න කෙනාගේ පෙනීමේ ක්‍රියාවලිය දිහා නෙවෙයි. ඇහිීමේ ක්‍රියාවලිය දිහා නෙවෙයි, දැනීමේ ක්‍රියාවලිය දිහා නෙවෙයි, දැනගැනීමේ ක්‍රියාවලිය දිහා නෙවෙයි. අපිට තේරෙනවා ඒ අපරියාපන්න භූමියේ ස්වභාවය නොවේයි ඔබ ඔය ඇත්ත කරගෙන හිටියේ පරියාපන්න ලෝකය. පරියාපන්න කියලා කියන්නේ ඇත්ත විදිහට ඔබ දරාගත්ත දෘෂ්ටි ටිකෙන් එහෙම නැත්නම් ඇත්ත විදිහට අර සිතේ ග්‍රහණයට අහුවෙලා ගොඩනගාගත්ත ලෝකයේ තුල තමයි ඔබ ඇහි ක්‍රියාවලිය බැලුවේ. කනේ ක්‍රියාවලිය බැලුවේ. නාසයේ ක්‍රියාවලිය බැලුවේ, දිවේ ක්‍රියාවලිය බැලුවේ, කයේ ක්‍රියාවලිය බැලුවේ. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕන අපරියාපන්න භූමියට එනකොට යම් කෙනෙකුට වැටහෙනවා මේ ඇහි ක්‍රියාවලිය, නාසයේ ක්‍රියාවලිය, දිවේ ක්‍රියාවලිය, කයේ ක්‍රියාවලිය සියල්ල අර සිතේ ග්‍රහණයට අසු වෙලා බලපු බැලිල්ලක් විතරයි. ක්‍රියාවලිය ඇත්ත වෙලා. නමුත් මෙතනට එනකොට තේරෙනවා විඥානයේ ග්‍රහණයට නෙවෙයිද ඇහි ක්‍රියාවලිය හම්බුනේ. විඥානයේ ග්‍රහණයට නෙවෙයිද අර ලෝකයයි ඔබයි කියන දෙපැත්ත සකස් වෙලා ඒ සකස් කරගත්ත මුලාව හම්බුනේ. ඒක ඇත්ත වශයෙන් දරාගෙන නෙවෙයිද ඔබ ඇහි ක්‍රියාවලියක් ගත්තේ. බලන්නකෝ. පේනවා කියන සිද්ධිය හම්බුනේ කොහෙටද? අර ලෝකේ ඉන්න කෙනා ලෝකේ බලපු විදිහද? එහෙම තමයි අපි හිතන් හිටියේ. අපි මෙච්චරකම් හිතුවේ
පේනවා කියනකොට මේ ලෝකේ එහෙමනම් ඉර පේන විදිය, අම්මා පේන විදිය, තාත්තා පේන විදිය, දුව පුතා පේන විදියයි අපි විදර්ශනා කරන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි කරා අම්මා පේනවා නෙවෙයි පේනවා. කවන්නේ මූලික මට්ටමේදී. අම්මා පේනවා නෙවෙයි පේනවා. ඊට පස්සේ ඒ පේන ක්‍රියාවලිය දිහා බල හිටියා. අම්මා පේනවා නෙවෙයි පේනවා. පෙනීම මෙන්න මෙහෙම සිද්ධ වෙනවායි කියලා බල හිටියා. නමුත් ඔබ හොඳට කල්පනා කරලා බලන්න. ඒ ඔබ බැලුවේ කෙලින්ම අර බෝලේ ඇතුළට හිර වෙලා බලපු එක. අර බෝලේ ඇතුලේ ඔය බැලුවේ 31 ලෝක ධාතු තලයෙන් එහාට බැලිල්ලක් නෙවෙයි ඔය බැලුවේ. ඒක ඇතුලේ. එතකොට 31 ලෝක ධාතු තලයේ කොතනද තිබ්බේ කියලා බැලුවොත් අර මං එළියට ගන්න කියපු හිතට ග්‍රහණය වෙලා විඥානේ වෙලාගෙන ඒ වෙලාගත් එක ඇතුළට රිංගලා ඒක ඇතුලේ බැලුවා ඇහි ක්‍රියාවලිය. ඒක ඇතුලේ බැලුවා නාසි ක්‍රියාවලිය. දිවේ ක්‍රියාවලිය, කයේ ක්‍රියාවලිය. නමුත් ඔබ හොඳට මතක තියාගන්න අපි බලන්න ඕන ප්‍රඥාවෙන් බලන්න ඕන අර විඥාණයට අහු වෙන විදිය. එහෙම නැතුව විඥාණයට කොටු වෙන විදිහ නෙවෙයි. එතන ප්‍රඥාව කියන වචනේ පාවිච්චි කරාට කරලා තියෙන්නේ අර විඥානේ ග්‍රහණයට අහුවිච්ච මඤ්ඤණාවක් හිතේ දරාගෙන ඉඳලා. මෙන්න මෙහෙම හේතුඵල ධර්ම ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ විදියට ඇහැ උපදිනවා. හැබැයි දෙයනේ මේ ඇහැ කන නාසය දිව ශරීරය උපදින්නේ සලායතන පහළ වෙන්නේ අවිද්‍යාවෙන්. ඒක බුද්ධ වචනේ. අවිද්‍යාව දෘෂ්ටිය නම් අවිද්‍යාව නැමැති දෘෂ්ටියෙන් යම් පහළ වීමක් තියෙනවා නම් ඒ පහළ වීම සියල්ල අවිද්‍යාව හේතු කරගෙන ප්‍රත්‍ය කරගෙන ගොඩ නැගුණු දෘෂ්ටි ජාලාවක් විතරයි. එනං ඇහි සමුදය බලන හැමතැනම මතක තියාගන්න සමුදය ආйти කොහෙටද? සමුදය ආйти අර මඤ්ඤණාවට. එහෙනම් ඔබ මතක තියාගන්න ප්‍රඥාවට සමුදය හම්බ වෙන්නේ නැහැ. ප්‍රඥාවෙන් දකින්නේ මෙන්න මේ හිතේ ග්‍රහණයට අහු වෙලා ගොඩ නැගෙන ලෝක ස්වභාවය. විඥානවාදී ලෝකයක් කියලා දකිනවා. විඥානවාදයට අහු වෙනව නෙවෙයි විඥානවාදී ලෝකයක් බව අවබෝධ කරගන්නවා. මොකක්ද එතකොට මේ විඥානවාදී ලෝකයක් බව අවබෝධ කරගන්නවා කියලා කියන්නේ? විඥානවාදී ලෝකයක් බව අවබෝධ කරගත යුත්තේ මෙහෙම. අර මං කිව්වනේ ලෝකය කියන එක බෝලයක් විදිහට අරගෙන 31 ලෝක ධාතු තලය බෝලයක් විදිහට අරගෙන ඒකේ ග්‍රහණයට අහුවිච්ච හිත පිළිබඳ විඥානය පිළිබඳ විඥානයේ ග්‍රහණය කරගෙන ගිලගෙන තියෙන්නේ මේ සියලු ලෝක සංඥා 31 ලෝක ධාතු තලයේම. ඒක ඇතුලෙන් තමයි ඔබ න්‍යාය කොට නගන්නේ. විඥාන නාම රූප සකස් වෙන විදිහ ලෝකේ සකස් වෙන විදිහ අපි අඳුරගත්තේ මෙතුවක් කාලයක් ඒ විඥාන නාම රූපයන්ට කොටු වෙලා. හැබැයි ප්‍රඥාව කියන කාරණාව හාත්පසින්ම වෙනස්. ප්‍රඥාව කියන්නේ සකස් වෙච්ච නැති තැනක්. ප්‍රඥාව කියන්නේ උදා වෙච්ච නැති තැනක්. ප්‍රඥාව කියන්නේ හටගත්තේ නැති තැනක්. බලන්න හිතේ ග්‍රහණයට අහු වෙන්නේ හිත ගිලගත්ත අර ඔබ කියන 31 ලෝක ධාතු තලයේ මිතක හිතෙන් පරිබාහිර දෙයක් හිතට හම්බෙන්නේ නැහැ. බලන්නකෝ අර ගිලගත්ත ලෝකෙ මිසක හිතට අහු වෙන්නේ හිතට කියන්නකෝ ඒ ගිලගත්ත ලෝකෙට පිට මොන හරි කියන්න කියලා. ඒ ලෝකෙට එළියේ තියෙන මොන හරි ගැන විස්තර කරන්න කියලා. හිතට කවදාකවත් අර ගිලගත්ත හිතෙන් පරිබාහිර තැනක් ගැන විස්තර කරන්න බෑ. එහෙනම් අපි හිතාගෙන හිටියට නිවන කියන එක අපි අර්ථකථනය කරගන්න ගිහිල්ලා තියෙන්නේ හැම නිතරම හිතේ ග්‍රහණයට අහු වෙලා. ඒකයි කිව්වේ මේ නිවන විඥාණයෙන් දකින්න බෑ. මේකේ අන්තයක් නැහැ, කෙරවලක් නැහැ. පෙන්වන්නට බෑ. හිතට ග්‍රහණය වෙන්නේ නැහැ. සිත ඉපදුනොත් විතරයි ඔබට 31 ලෝක ධාතු තලයේ පහළ වීම සකස් වීම ගැන කතා කරන්න පුළුවන්. එහෙනම් ඔබ තේරුම් ගන්නට මේ විඥාණය කියන එක නිතරම
අපිව ග්‍රහණය කරගෙන ඒ මායාකාරයට අපි අහු වෙලා මේ මායාකාරයා නිර්මාණය කරන නාම රූප වලට කොටු වෙලා ප්‍රඥාව කියන එක හිතට පරිබාහිරයි. හිතට ගෝචර වෙන්නේ නැහැ. අරමුණු කරන්න බෑ. කෙනෙක් විදියට යමක් විදියට දෙයක් විදියට හුවා දක්වන්න බෑ. එනම් කිසිසේත්ම අපිට සමුදය කියන එක ඇත්ත විදියට ගන්න බෑ. සමුදය කියන්නේ දෘෂ්ටිය. සමුදය කියන්නේ බොරුව. එහෙනම් නිරෝධය කොහොමද විස්තර කරන්න පුළුවන්? නිරෝධය කිසිම ආකාරයකින් කිසිම විදිහකින් අපිට වචනයකින් පණවන්නට පුළුවන් කමක් නැහැ. ඒ විඥානයේ ග්‍රහණය ඇති කල්හි එහෙම නැත්නම් සිත සකස් වෙන කල්හිම හිතට අරමුණු වන ලෝකයක්. එතකොට ඒ ලෝකෙ දිහා අපි බලන්න ඕන ප්‍රඥා ඇසෙන්. මොකක්ද එහෙනම් මෙතන තියෙන ප්‍රඥා ඇස? අපි දකින්න ඕන පේන, ඇහෙන, දැනෙන, දැනගන්න සියල්ලම හිත ඇති කල්හිම උපදින ධර්මයක්. විඥානයේ ග්‍රහණයෙන්ම පෙන්වන ධර්මයක්. විඥානයේ මායාකාරයම එලි දක්වන රංගන භූමිකාවක්. අපි පුංචි දරුවගේ උපමාව පුන පුනා දීර්ඝ කාලයක් තිස්සේ දේශනා කරනකොට කෙනෙක් පුංචි දරුවෙක්ව හිතින් මවාගෙනයි මේක කරන්න පටන් ගත්තේ. පුංචි දරුවෙක් වගේ බලන්න කිව්වම ඔබ පුංචි දරුවව හිතින් මවා ගන්න ඔලු ගෙඩියක් තියෙන. ඔලු ගෙඩියේ කෙස් තියෙන. මූණ මැද නහයක් තියෙන. නහය දෙපැත්තේ ඇස් දෙකක් තියෙන. නහයට පහලින් කටක් තියෙන. කන් දෙකක් තියෙන. අතපය හතරක් තියෙන කෙඳිරි ගාන පුංචි ළමයෙක් සිහිපත් කරගෙනයි ඔබ ඒක බලන්නේ. අර බලන්නකො හිත නිතරම දෙන්නේ පුංචි ළමයෙක් කියන ඒකකයක්. නමුත් පුංචි දරුවා උපමාවට ගන්න කිව්වේ ඒකට නෙවෙයි. බලන්නකො පුංචි දරුවට ඉහ හම්බ වෙනවද කියලා. පුංචි දරුවා දන්නවද මට හිසක් තියෙනවා. මට මූණක් තියෙනවා. ඒක මැද නහයක් ඇස් දෙකක් කටක් තියෙනවා කියලා. කෙස් ගස් තියෙනවා. මං ගෑනු, මං පිරිමි, මං මනුස්ස ලෝකෙ ඉන්නේ. මම ඇහෙන් රූප දකිනවා. මම කනෙන් ශබ්ද අහනවා. මම නාසයෙන් ගන්ධ විඳිනවා. මේ මොකක් පුංචි දරුවා දන්නේ? පුංචි දරුවාව ශුන්‍යතයි. පුංචි දරුවාට පුංචි දරුවා හම්බ වෙන්නේ නැහැ. පුංචි දරුවා නිරෝධ ධර්මයක්. සකස් වෙච්ච නැති ධර්මයක්. අර අවිද්‍යාව සහගත විඥාන නාම රූප ක්‍රියාවලියටයි පුංචි දරුවා ග්‍රහණය වෙන්නේ. අන්න පුංචි දරුවගේ මට්ටමට ඇවිල්ලා බැලුවොත් ඔබට තේරෙයි පුංචි දරුවගේ මට්ටමේ දෙපැත්තක් නැහැ. දෙපැත්තක් නැහැ. උපමාව ගන්න කිව්ව උපමාවේ පළපදියම් වෙන්න නෙවෙයි අවබෝධය පිණිස. පුංචි දරුවගේ පැත්තේ මම ඒකකයක් කරගත්ත ලෝකේ තව ඒකකයක් කරගත්ත ඒකක දෙකක් බවට පරිවර්තනය කරගත්ත දෙපැත්තක් හම්බ වෙන්නේ නැහැ. ලෝකේ ඉන්න තවත් කෙනෙක් මම කියන දෘෂ්ටිය තුල බැහැගන්නට විඥාණය මෝරලා නැහැ. එහෙනම් අපිට වෙලා තියෙන්නේ අන්න අර අවිද්‍යාවෙන් මෝරපු විඥාණයට අපි ග්‍රහණය වෙලා. අපි බලන්නේම පුංචි දරුවගේ උපමාව බලන්න කිව්වම පුංචි දරුවා ඒකකයක් කළා. අනේ අර 31 ලෝක ධාතු තලෙහි මව් කුසෙන් ඉපදිච්ච හුරතල් වෙන පුංචි එකෙක් දිහා තමයි අපි මවා ගන්න චිත්ත රූපේ. එතන මවා ගන්නකොටම ඔබ එතනින් එහාට උපමාව වැඩක් නැති වෙලා. උපමාවේ අර්ථ දැක්වීම ඔබට වැටහෙන්නේ නැතුව ගිහිල්ලා. මම ඒකයි නිතරම පාහේ කිව්ව ඔබ පුංචි දරුවෝ බවට පත් වෙන්න කියලා. එහෙම කිව්වම අර චූටි අතපය හතර තියෙන ඇස් කන් නාස ඉන්ද්‍රිය ටික තියෙන පුංචි දරුවෙක්ම වාගෙන අනේ මං එයානේ. ඊට පස්සේ ඔබේ දෘෂ්ටිය පැත්තේ කරලා බලන පුංචි දරුවට මේ ලෝකේ රූප ගැන දන්නේ නැහැ. සද්ද මොනවාද කියලා දන්නේ නැහැ ඒ පුංචි දරුවා. හැබැයි ඇහෙනවනේ. ඇහිමක් තියෙනවනේ එතන. පෙනීමක් තියෙනවනේ. දැනීමක් තියෙනවනේ. ඔන්න ඔතනට වැටිලා. හැබැයි පුංචි දරුවගේ මට්ටමින් ගත්තොත් ඔබ ඔය හිතන විදිහේ චූටි දරුවෙක් චූටි දරුවට හම්බ වෙන්නේ නැහැ. අලුත ඉපදිච්ච දරුවා ශුන්‍යතයි. නිරෝධයි. ඒක නිරෝධ ධර්මයක්. බලෙන්වත් ඒ දරුවට
දරුවා පිළිබඳ සංඥාවක් පහළ කරලා දෙන්න බෑ. ලෝකෙ පිළිබඳ සංඥාවක් පහළ කරලා දෙන්න බෑ. අන්නේ උපමාව ඔබ මෙතනට ගත්තා නම් ඔබට තේරෙයි මෙන්න මේ විඥාණයෙන් තොර ලෝක සංඥාවක් ගැන කතා කරන්න බෑ. නිරෝධය කියන එක අන්නේ පුංචි දරුවගේ උපමාවෙන් ඔබ තේරුම් ගන්න. නිරෝධය කියන්නේ සකස් විච්ච නැති ධර්මයක්මයි. උදා විච්ච නැති ධර්මයක්මයි. එතකොට නිරෝධ ධර්මයක් කියලා කියනකොට අපිට තේරෙන්නට ඕන සිත සකස් විච්ච නැති තැනක් ගැන කතා කරන්නේ. විඥානය සකස් විච්ච නැති තැනක්. සිතට ග්‍රහණය වෙන්නේ නැති තැනක් නිරෝධය කියන්නේ. එහෙනම් සමුදය මෙන්න මෙහෙම මුලාවක් කියලා අපි දැන් මේ අවබෝධ කරගන්න තැන කොතනද කියලා අපිට පෙන්වන්න බෑ. කෙනෙකුට හිතෙන්න පුළුවන් එකත් හිතට හිතෙන්නේ කියලා. හරි. යමක් විදිහට ඒක හිතෙනවා නම් ඒක හිතට තමයි හිතෙන්නේ. හිතට තමයි හිතෙන්නේ. නමුත් ප්‍රඥාව කියන එක කොයි වගේද කියලා අපිට වචනයකින් ප්‍රකාශ කිරීමට බැරි. අර්ථකථනය කිරීමට බැරි දෙයක්. ප්‍රඥාව කියන එක වචන මාත්‍රයකින් හැඟීම් මාත්‍රයකින් වචන මාත්‍රයකින් යම් කෙනෙකුට කියන්න බෑ. ඒ නිසායි Nirodha පිළිබඳ අන්න අර විදිහ උපමාවක් අරගෙන පැහැදිලි කරේ. එතකොට ඒ උපමාව ඇසුරෙන් ඔබ තේරුම් ගත්තොත් ඔබට තේරෙයි Nirodha කියන එක එහෙම නැත්නම් අවිද්‍යාවෙන් තොර අවිද්‍යා නිරෝධය කියන එක පටිච්චසමුප්පාදේ නිරෝධය කියන එක දුක්ඛාර්ය සත්‍ය කියන එක දුක්ඛාර්ය සත්‍ය කතා කරන්නේ නිරෝධයේ පැත්ත කියන එක කවදාකවත් ග්‍රහණය කරන්න බැරි එකක්. අල්ලන්න බැරි එකක්. ඒ නිසා නිරෝධය දකින්න කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් ඒක දවල් හීනයක් විතරයි. දකින්න යමක් තියෙනවා නම් ඒ දකින්නේ මුණ ගැහෙන්න යමක් තියෙනවා නම් ඒ මුණ ගැහෙන්නේ අර සිත නැමැති මහා බොරුවට අහුවිච්ච දෘෂ්ටි ජාලයක් විතරයි. ඉතින් මේ කාරණාව පුංචි කාලයක් තුල යම් අවබෝධයක් ලබලා දෙන්න යම් උත්සාහයක් ගත්තා. ඉදිරියට මේ පිළිබඳව නොහැටෙන තැන් අපිට මේ පුංචි කාලයකදී කියලා ඉවර කරගන්න බැරි තැන් Tamanට පැන නගෙන ප්‍රශ්න දෘෂ්ටි මතවාද තර්ක සමග සංසන්දනය කරමින් නිරෝධය සාක්ෂාත් කිරීම පිණිස නිරෝධය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස කියනකොට වචන නෑන වෙන කියන්නේ එහෙම තමයි කියන්නේ. මේ ධර්ම කාරණාවන් ජීවිතයට එකතු කරගෙන සාකච්ඡාවට බඳුන් කරලා ධර්ම අභිසමය පිණිස හේතුපකාරයක් බවට පත් කරගනිත්වා කියන ආශිර්වාදය හැම දිනාටම සිද්ධ කරනවා. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච්ච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු